Welcome to our fourth lesson of the English series, and I hope you remember what we have taught you all these days. Now today we are going to discuss another very important topic, that's determiners. අද අපි verb tenses ඉතාමත් අමාරු දෙයක් පහුගිය සුමානවල කෙරුවා. ඒක ටිකක් ඔළුවට අවුල් සහගත දෙයක්, නමුත් හිතා වැදගත්. මෙන්න තවත් එකක් තියෙනවා. ඔබට ප්‍රශ්න පත්‍රයේ තියෙනවා සමහර වෙලාවට වාක්‍ය පහක්. අර පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු පහක් සඳහා හිස් තැන් පිරවීමේ වාක්‍ය හෝ යාකිරීමේ වාක්‍ය හෝ යම්කිසි ආකාරයකින් මෙන්න මෙවැනි වචන භාවිතා කරන්න. දැන් ඔබට අපි පළවෙනි පාඩමේ ඉගෙනුවා word classes කියලා කොටසක් තියෙනවා. ඒ word classes වල nouns, verbs, adjectives, adverbs වල ඇරුණාම තව තියෙනවා මේ determiners, prepositions කියලා. ඊටාම වැදගත්. වාක්‍යයක් ලියනකොට මේවා තියෙනකොට වාක්‍ය ලස්සන වෙනවා. වාක්‍යයේ මේවා නැතුව ලියන්න බෑ. දැන් අපි බලමු මේ determiners කියන කොටස. Chitran, shall we just go do a rough study on the determiners? Yes. Now what is a determiner? It determines the amount or the quantity. If you do not include a determiner in a sentence, that sentence would not be meaningful. Now determiners are used before nouns to determine the kind of noun that can follow it. Now there are different kinds of determiners. Specific determiners are definite articles and the demonstratives. Under definite articles you get the word the, and under demonstratives you get this, that, these, those. You may have heard of these words as demonstrative adjectives, but here you can use them as determiners as well. The general determiners are a, an, few, any, a little. Now these words will indicate the amount or the quantity of the noun that you are going to use. A, an, few, any, a little. Now there are possessive determiners which shows the ownership. My, when you say my house, your book, her, his, its, these are called possessive determiners. They are also taught to you as possessive adjectives. So you can see these words are not new to you. They can be used in different contexts. Here we use them as determiners which determine the amount or the quantity. ඔව්. මේ determiners කියනවා හරි වැදගත්. මේ determiners කියන වචනෙන් තියෙන determine කරනවා. ස්ථිරත්වයක් දෙනවා. මොනවාටද ස්ථිරත්වයක් දෙන්නේ? මේ වාක්‍යයේ ලියලා තියෙන නාමපදය වාක්‍යයේ කොයි තැනක තිබුණත් ඒක අපි තනිකර තියන්නේ. ඒක යම්කිසි ආකාරයකින් පොඩි විස්තරයක් දෙනවා ඒකට. කොහොමද මේ එක්කෙනෙක්ද, දෙන්නෙක්ද, සමූහයක්ද, නැත්නම් කොයි ආකාරයේ ගොඩක්ද එහෙම. ඉතින් ඔබ මේවා මෙතෙක් කාල ඔබ දැනුවත්ව හොන දැනුවත්ව ඉගෙනගෙන තියෙනවා. දැන් මේ ක්ලාසිෆිකේෂන් එක ඔබට ඉගෙන ගැනීමට අවශ්‍ය නැහැ. නමුත් මේකෙන් යම්කිසි අදහසක් එනවා. මේ ඩෙෆිනිට් ආටිකල් කියන එක මේ the එක අපි හරියට පාවිච්චි කරනවා. දැන් the එක කොයි අවස්ථාවෙද භාවිතා කරන්න කියන එක නත් ඔබ දැනගන්න ඕනේ. මේ ඊට පස්සේ තියෙනවා this, these, that, those කියන මේ පොඩි කාලේ ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගත්ත කාලෙම අපි ඉගෙන ගන්නවානේ. This is a cat, this is a bat, these are cats, these are bats, that is a picture, අන්න මේවා. ඉතින් මේ that is කියන එකෙන් මේ ලොකු තේරුමක් දෙනවා. මේකේ සබ්ජෙක්ට් එක හැටියට ඒක භාවිතා වෙනවා. ඒකම අපි මේක ඩිටර්මිනර් එකක් හැටියට භාවිතා කරනකොට this book, these books කියලා වාක්‍ය ඉතුරු ටික කියාගෙන යනවා. දැන් බලන්න මේ general determiners ගොඩේ තියෙන a, an, few, any, a little. මේ ලිස්ට් එක මෙතනින් නවතින්නේ නැහැ. තව දිගට තියෙනවා මේ ලිස්ට් එක. නමුත් සාමාන්‍ය determiners ඒ යම්කිසි ආකාරයකට යම්කිසි නීතියක් රීතියක් අනුව නාමපදවලට යෙදෙනවා. අපිට විස්තර කරන්න ඕනේ ආකාරය පැහැදිලි කරන්න. ඊට පස්සේ අනිත් තීරයේ තියෙනවා possessive determiners කියලා. my, your, her, his කියලා ඒත් determine කරනවා. ඉතින් my house කිව්වොත් ඒක මගේ ගෙදර කියලා එනවා. ඒවට adjectives කියලා කියනවා සමහර වෙලාවට. දැන් මෙන්න මේ determiners කියන වර්ගය වාක්‍යයේ හරි විදියට යොදන හැටි ඔබ දන්නවද කියලා බලන්නත් ඔබව පොඩ්ඩක් පරීක්ෂණයට භාජනය කරන ප්‍රශ්න පත්‍රය. දැන් අපි බලමු කොහොමද මේ තව ටිකක් මේක ගැන ඉගෙනගෙන කොහොමද මේක සිදු වෙන්නේ කියලා. දැන් මේ determiners කියන ඒවා දාන්න නාමපදයක් ඉස්සරහට දානකොට ඔබ මෙතෙක් කල දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ යම්කිසි දෙයක් කරලා තියෙනවා. මේ සමහර determiners දාන්න පුළුවන් සමහර නාමපද ඉදිරියට පමණයි.
සමහර determiners දාන්න පුළුවන් සමහර නාම පදවලට පමණයි. දැන් මොනවද මේ නාම පද කියන එක ඔබ දැනගන්න ඕනේ. දැන් මේකේ තාම මම ඔබට අර නාම පද වර්ගීකරණය කරනකොට කෙරුවා count nouns and non-count nouns. නැත්නම් countable nouns and uncountable nouns. ගණන් කළ හැකි නාම පද හා ගණන් කළ නොහැකි නාම පද. අන්න ඒ කොටස මේකට ඉතාමත් වැදගත් වෙනවා. ගණන් කළ හැකි නාම පද ඉදිරියට දාන්න පුළුවන් determiners වෙනයි. ගණන් කළ නොහැකි නාම පද ඉදිරියට දාන්න පුළුවන් determiners වෙනයි. සමූහයක් හැටියට ගන්නකොට දාන්න පුළුවන් සමහර determiners තියෙනවා. දැන් අපි පොඩ්ඩක් මේ බලමු මේ ලැයිස්තුව දිහා. චිත්‍රානි, shall we just Yes, quickly and I read also this? would like to add, what about the proper nouns and common nouns? Can you use determiners in front of a proper noun? Yes, you don't normally use determiners in front of a proper noun. ඔබ Yes. දන්නවනේ proper noun කියන්නේ ස්ථිර නාමයක්. අපි හිතමු ශ්‍රී ලංකාව proper noun. යම්කිසි මිනිසෙකුගේ නමක් සෝමපාල proper noun. අපි ඒවා ඉදිරියට කිසිම දවසක මේ determiners දාන්නේ. ඉතින් මේ determiners හැම වෙලේම යොදන්නේ පොදු නාම පද ඉදිරියට. පොදු නාම පද ඉදිරියට. කවදාවත් සර්වනාම පද ඉදිරියට දාන්නෙත් නැහැ. the he the she කියන්නෙත් නැහැ. he she කියන්නෙත් නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න මේ පොදු නාම පද කියන කාණ්ඩීකරණය කළ තියෙන කොටස වෙනමම අපි අරගෙන ඒවා ගණන් කළ හැකිද ගණන් කළ නොහැකිද කියලා බලලා ඒ ගණන් කළ හැකියවට දාන ඒවා වෙනස් තියෙනවා. ගණන් කළ නොහැකියවට දාන වෙනත් determiners තියෙනවා. දෙකටමත් පොදුවේ දාන්න පුළුවන් determiners තියෙනවා. ඉතින් මේ ටික හොඳට ඉගෙන ගත්තොත් කවදාවත් මේ ප්‍රශ්න පත්‍රයේ එක ලකුණක්වත් ගිලිහී යන්නේ නැහැ ඔබගේ. ඉතින් අපි බලමු ඒක. Yes, children. Now, if you get a blank in front of a countable noun or an uncountable noun, you should know which determiners should be used in the blank. Now, if it is an uncountable, you may use determiners such as this, that, if it is a countable noun. This boy, this book, that picture. If it is an uncountable, it can be these, now there are certain determiners which can be used for both. Yes. The word some can be used for countables and uncountables both. So likewise, there are certain determiners which can be used for both types of nouns. These people, these apples. Now see, those books, those boxers, those houses. Every girl, talking of many, referring to one at a time. Each boy, talking of many, referring to one at a time. Many girls, many apples. A few books, a few girls. Few boys, few apples. All girls, all books. All the girls, all the water. Some girls, some desks. ඔව් දැන් හොඳට මතක තියාගන්න මෙන්න මේ ගණන් කළ හැකි නාම පද ඉදිරියට දාන determiners තමයි මේවා. දැන් මේ this that these those ඔබ දන්නවා. මෙන්න මේ every each කියන එකේ පුංචි ගැටලුවක් එනවා ඔබට. ගොඩක් දූල පුතාලා එක වරද්දනවා. මම මේ දැන් මෙතන ඔබට ලියලා තියෙනවා every girl කියලා කිව්වොත්. ක්ලාස් එකක ගෑනු ළමයි ගොඩක් ඉන්නවා. අපි every girl කියලා වාක්‍යයක් පටන් ගත්තොත් ඒ අපි සඳහන් කරන්නේ මේ පන්තියේ ළමයි 30ක් ඉන්නවා නම් ඒ ළමයි 30 දෙනාම ගැන තමයි ගැහණු ළමයි. නමුත් එක වරකට එක්කෙනෙක් බැගින් අරගෙන සියලුම දෙනාම කවර් කරනවා. දැන් මේකට ක්‍රියාපදයක් යොදනකොට හැම වෙලේම every girl කිව්ව පළියට අපි මේකට බහුවචන ක්‍රියාපදයක් යොදන්නේ. ඒක හොඳට මතක තියාගන්න. every girl කිව්වොත් අපි හිතමු හැම ගෑනු ළමයටම පොත් බෑගයක් තියෙනවා කියලා. අපි මේ කතා කරන්නේ පන්තියේ සියලුම ගෑනු ළමයි ගැන. නමුත් අපි බහුවචනෙට have දානවයි කියලා අපි මේක ලියන්නේ නැහැ. every girl have කියලා. every girl have කියන්නේ. මොකද අපි මේ ගෑනු ළමයි ගොඩම හැම ළමෙක් පාසාම බෑග් එකක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒක නිසා මේ every කියන වචනේ දැම්මොත් every girl දැම්මොත් ක්‍රියාපදය වෙන්න ඕනේ has. every girl goes. singular verb එකක් දාන්නේ. every girl goes to school. each boy has a bag. each boy plays cricket. අන්න එහෙම එකක් තියෙන නිසා හොඳට මතක තියාගන්න මේ every කියලා කිව්වොත් අපි සාමාන්‍යයෙන් පොදුවේ ඔක්කොම කියලා ගණන් ගන්නන්නේ. නමුත් ඒකට එහායින් දාන නාම පදය අනුව අපි හැම වෙලේම ඒක වචන ක්‍රියාපදයක් ඒකට යොදනවා කියලා. අපි And also, if it is one of the girls or one of the boys, yes. once again they need to know the verb that can yes. be used. one of the boys කියන්නේ boys ගොඩකින් එක්කෙනෙක්. එතකොට හොඳට මතක තියාගන්න ආයෙත් එක්කෙනෙක්නේ. එතකොටත් අපි දාන්නේ
ක්‍රියාපදයේ ඒක වචන. අර අපි දැන් අභ්‍යාස කරනකොට ඔබට ඒක පැහැදිලි වෙයි. දැන් මේ විශේෂයෙන් මතක තබා ගත යුතු නිසා තමයි මම මේ ලිව්වේ මේ every girl every boy කිව්වොත් talking of many ගොඩක් ගැන කතා කරනවා. නමුත් referring to one at a time. ඒ වෙලාවේ එක්කෙනෙක් හැටියට භාවිතා කරනවා කියලා හිතලා ක්‍රියාපදේ තෝරගන්න. many කියන එක ඔබ දන්නවා. many much many කියන එකේ වචන දෙකේ many කියන්නේ ගණන් කළ හැකි දෙයකට much කියලා හැම වෙලෙම දාන්නේ ගණන් කළ නොහැකි. දැන් අපි බලමු ගණන් කළ නොහැකි නාම පදවලට දාන determiners මෙන්න මේවා. දැන් මේ some කියන වචනේ ගණන් කළ හැකි එකකට දාන්නත් පුළුවන් ගණන් කළ නොහැකි එකටත් පුළුවන්. some water, some oil, some sugar ගණන් කරන්න බෑ. සීනි, තෙල් ඒ ගන්න භාජනයේ හැඩය ගන්නවා මිසක් අපි කවදාවත් තෙල් වලට සමහරක් තෙල් එහෙම කියන්නේ නැහැ. නමුත් some water, some oil කියන්නේ ප්‍රමාණයක් අඟවන එකක් හැටියට some එක භාවිතා කරනවා. much water, much money, little water කියලා කියනකොට හොඳට මතක ගන්න මේ little එක determiner එකක්. little එක සමහර වෙලාවට adjective එකක් හැටියටත් භාවිතා වෙනවා. නමුත් මෙතන භාවිතා වෙන්නේ determiner එකක් හැටියට. little water කියන්නේ පොඩි ප්‍රමාණයකට කියන කොටස. ඉතින් මේ ඔක්කොම භාවිතා වෙන්නේ ගණන් කළ නොහැකි නාමපද ඉදිරියට. මේ determiners යොදන එකේ සම්පූර්ණ ක්‍රියාවලියම මෙන්න මේ දෙක මත තමයි බලපවත්වන්නේ count noun එකක්ද uncountable noun එකක්ද කියලා. එහෙනම් අපි බලමු මම හිතන්නේ මේක ඔබ දන්නවා plenty of water, plenty of money බොහොමයක් මුදල්, බොහොමයක් සල්ලි වතුර, more water තව වැඩිපුර වතුර, more money වැඩිපුර, less water අඩුවෙන් වතුර, less sugar අඩුවෙන් I need less sugar in my tea කිව්වොත් සීනි ටිකක් අඩුවෙන් දාන්න කියලා. දැන් අපි බලමු මේවා මේ විදිහට කියනවට වැඩිය ඉතා පැහැදිලි වෙයි ඔබට අභ්‍යාසකින් කරනකොට. තව මේකෙ මෙන්න මෙහෙම දෙයක් අපි බලමු. ඉස්සෙල්ලාම ප්‍රධාන වශයෙන් අපි පොඩි පන්තිවල හිටන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මේ determiners ಜಾති තුනක් ඉස්සෙල්ලාම ඔබට introduce කරනවා. එකයි, n එකයි, the එකයි. පුංචි පන්තිවල ඉඳලා ඔබ ඉගෙන ගත්තා n දාන්නේ මොකටද? දාන්නේ vowel අකුරකින් නැති consonant අකුරකින් ශබ්ද වෙන නාමපදයක් ඉදිරියට. n දාන්නේ vowel ශබ්දයක් එන විදියට ශබ්ද වෙන vowel වචන. vowel අකුරක් දැක්ක පළියටම n දාන්න යන්න එපා. සමහර විට vowel අකුර vowel ශබ්දයකින් තොරව consonant sound එකකින් ශබ්ද වෙනවා. එහෙම වෙච්ච අවස්ථාවක අපි n දාන්නේ. අපි උදාහරණ මේක ලියලා තියෙනවා. ඊට පස්සේ මේ the කියන එක. හරිම වැදගත්. මේ the කියන්නේ specific determiner එකක් කියලා අපි ඔබට කිව්වා. specific කියන්නේ විශේෂත්වයක් තියෙනවා. දැන් අපි හිතමු දැන් මේ ඔබගේ දැන් අපි උගන් ඉන්න තැනට කවුරු හරි මිනිස්සෙක් දුවගෙන ආවොත් අපි මේ මිනිස්සයාට ඉන්කන මිනිහෙක් එනවා කියන්නේ අපි සාමාන්‍යයෙන් there a man is coming කියනවා. ඔන්න මිනිහෙක්. ඒ කියන්නේ මිනිස්සු ගොඩ අතරින් එක්කෙනෙක්. එතකොට a man කියනවා. අපි මේ මිනිස්සයා ගැන කිසි දෙයක් දන්නේ නැහැ. ඔන්න දුවගෙන එන නිසා අපි කියනවා there a man is coming into the room. දැන් විනාඩි 15ක් විතර ගියාට පස්සේ ඒ මිනිස්සයා අපේ මේසෙ ළඟට එනවා. එතකොට අපි ආයිත් කියන්න බෑ එක මිනිහෙක් එනවා කියලා. මොකද දැන් මේ මිනිහා මීට ඉදිරියේ ඉස්සෙල්ලා අපි දැකලා තියෙනවා. එතකොට අපි මේ මිනිහට විශේෂ වෙනවා මේ මිනිහා අපිට. මොකද මේ මිනිස්සයා අපි මීට ඉස්සෙල්ලා දැකලා තියෙනවා. එතකොට අපි කියනවා the man is coming to my table. the man කිව්වහම ඔබ අනිවාර්යෙන් දැනගත යුතුයි මීට ප්‍රථමයෙන් සඳහන් කළ හෝ කතා කළ හෝ කෙනෙක් හෝ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂයෙන් ඔබ හෝ ඒ කතා කරන කට්ටිය හෝ මීට ප්‍රථමයෙන් අදහසක් යම් කිසි තිබිච්ච දෙයක් ගැන දැන් කතා කරනවා වෙන්න පුළුවන්. ඉතින් හොඳට මතක තියාගන්න මේ and the කියන එක ප්‍රථමයෙන්ම ඔබගේ දැනුම මනින එකක්. අපි ඒක නිසා බලමු මෙන්න මේ වචන තුන හරි හිස් තැන් වලට ඔබට දාන්න පුළුවන්ද කියලා. චිත්‍රානි shall we do this exercise? Very simple exercise. Fill in the blanks of the following sentences using a, an, or, the. Look at the word that is underlined, or. That means you will use a, an, the only, not the word or, right? Yes. Sometimes children make this mistake. Now, what's time? If you want to know the time from someone, how would you ask this question? What's the time? What's the time? You can't say what's the time. The time. Look at number 2. My brother is architect. When you say architect, the sound R is a vowel sound. So what is the word that you would use there? An architect, an engineer, an architect. You have learnt these words, right? She lives in nice flat on 3rd floor of old house. There are 3 blanks now, you have to think. Where does she live now?
She lives in a nice flat. She lives in a nice flat. Where? On the On third the floor. third floor. Now, when you take a building with several floors, there is only one third floor, one second floor, right? Like that. So, you may use the word the there. She lives in a nice flat on the third floor of an old house. An old house. Once again, the sound O is a vowel sound. So, you may say an old house. Today is 30th of September. Today is the 30th of September. If somebody asks you the date, how would you answer? What is the date today? Today is the 15th of August, 30th of September, like that. It's terrible. Eggs are rupees 200 dozen. It's terrible. That's an exclamation. And what can you use there? The eggs are rupees 200 a dozen. A dozen means 12 pack. A pack of 12 eggs. What time is next train to Jaffna? When you say next train, you are referring to one particular train, right? So, then you use the word the. What time is the next train to Jaffna? Can I have liter of best oil available? When you say liter, it should be a liter. Can I have a liter of? Now look at the best. The word best is a superlative. So, you may use the word the there. Can I have a liter of the best oil available? Kusum is honest girl, an honest girl. But Ravi is a dishonest child. Now see, for the word honest we used an. For the word dishonest we used a. That is because honest, that sound is a vowel sound. They decided to open university. Now what is going to happen there now? In east. When you see the letter U, you can't just jump and say that it's a vowel, right? Whenever you see the word university, uniform, do not think it should be an, it should be a. They decided to open a university. Most children make this mistake. It is not an university but a university. Where? In the east. There is only one east. So, you say the east. He looks like humble gentleman. He looks like whom? A humble gentleman. So, you see, even though these letters are very small and simple, when you use them, you have to use them very intelligently, because you have to go by the sound, you have to go by the quantity, you have to go by the situation. So, therefore, a and the are very important articles in the English language. ඔව් දැන් හොඳට මතක තියාගන්න මේක සමහර ලොකු මිනිස්සුත් ඉන්නවා මේක වරද්දනවා. one man කියලා කියනවා. one man කියනවා. one දෙකම එකට දාන්න බෑ. දූල පොළ හොඳට මතක තියාගන්න දූල පුතාලා කිව්වොත් වෙනම එකක්. one කිව්වොත් එකක්. නමුත් මේ දාන්නේ එක්කෙනෙක් සඳහා පමණයි. හොඳට මතක තියාගන්න මේ එකයි n එකයි හැම වෙලේම දාන්නේ ඒක වචන නාමපදයක් ඉදිරියට. නමුත් ද කියන එක ඒක වචන හෝ බහුවචන නාමපද ඉදිරියට දෙකමටම දාන්න පුළුවන්. දැන් හොඳ උදාහරණ ටිකක් තමයි මෙතන දීලා තියෙන්නේ. මේකේ හැම මිශ්‍රණයක්ම තියෙනවා ඔබට ගැටලුවක් වෙන්න පුළුවන් දේවල් සියලුම දේ निराකරණය කියලා. දැන් වෙලාව අහනකොට ඒ වෙලාවේ වෙලාව නම් ඒ විශේෂිත වෙලාවක් නිසා ද කියනවා. ඒකයි මේකට specific determiner කියන්නේ. What's the time? My brother is an architect. බලන්න මේ my brother is an architect කියනකොට මේ නාමපදයේ architect. ඒක ආ කියන සද්දකින් සද්ද වෙනවා vowel එක. වචනයක් vowel සද්දෙන් පටන් ගන්න එකක්. ඉතින් අපි එක්කෙනෙක් ගැන කතා කරන නිසා අපි and දැම්මා. She lives in a nice flat on the third floor of an old house. දැන් මේක හරි වැදගත්. ෆ්ලැට් එක එකක්. එක ෆ්ලැට් එකක ඉන්නේ. නමුත් the third floor කියනොත් on a third floor කියන්න බෑ. බිල්ඩින් එක තියෙන්නේ එක විශේෂිත වූ තුන්වෙනි තට්ටුවක්. ඒක නිසා තමයි the ආවේ. ඊට පස්සේ an old house කිව්වේ මේ old කියන එක o එකෙන් පටන් ගන්නෙත් vowel ලකුරකින්. ඒක නිසා අපි n කියලා දැම්මා. දැන් පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ vowel ලකුරකින් පටන් ගත්ත පළියටම දාන්න යන්න එපා
ඇන් වචන ඇන් අකුර. මොකද සමහර වෙලාවට වවල් අකුරක් ඔබ දුටුවා විනාට ඒ වවල් අකුර තියෙන වචනේ ශබ්ද කරනකොට වවල් අකුරක් නොවෙන්න පුළුවන්. මේකේ උදාහරණයක් තියෙනවා. මම පෙන්නන්න. බලන්න යුනිවර්සිටි. යුනිවර්සිටි කියන එක වචනේ දැක ගමන් U එකකින් පටන් ගන්න. ඉතින් අපි ඒකට U කියන වවල් අකුරක් නිසා අපි දැම්මා මෙතෙන්ට N කියලා. වැරදි. මම හැම වෙලේම මතක තබා ගත යුතු දෙයක් තමයි වවල් ශබ්දයක් මේ වචනේ ශබ්ද කරනකොට වවල් ශබ්දයක් හඬ නැගෙනවා නම් පමණයි ඒකට ඒක වචනෙට N දාන්නේ. දැන් කොන්සනන්ට් අකුරකින් පටන් ගන්න එකට හැම එකටම දානවයි කියලා කොන්සනන්ට් අකුරු තියෙනවා සමහර ශබ්ද කරනකොට ඒ වචනේ ශබ්ද වෙන්නේ වවල් අකුරක් හැටියට. මේ බලන්න honest girl HONEST honest. honest කියන්නේ අපි honest කියන්නේ නේ කවදාවත්. මේක honest. එහෙනම් මේක honest කියලා ශබ්ද වෙන නිසා තමයි අපි මෙතෙන්ට N කියලා දැම්මේ. මෙන්න මේ වෙනස තමයි ඔබ දැනගත යුත්තේ. එක පාරටම මේ air and the කියන එක ඔබගේ දැනුම මනින්න ගිහිල්ලා මෙහෙම මිශ්‍රණයක් දෙනවා. දැන් දන්නේ නැති ළමයි හිතනවා වවල් අකුරක් දැක්ක ගමන් දාගෙන යමු N එක වවල් අකුරක් නොවන කොන්සනන්ට් එකට දාමු කියලා. එහෙම කවදාවත් හිතන්න එපා. වචනේ කටින් සද්ද කරන්න. සද්ද කරලා බලන්න මේ ඒක වචන එකක් නේද මේ තියෙන්නේ. එහෙනම් ගොඩකින් එකක් නම් මෙන්න මේ වචනේ තෝරන්නේ කොහොමද කියලා මතක තියාගන්න. මම හිතන්නේ මේක ගැන වැඩිපුර කීම අවශ්‍ය නැහැ. ඔබ මෙතෙක් කලුත් කරලා තියෙනවා. නමුත් යම්කිසි ගැටලු තියෙනවා. ලොකු මිනිස්සුන්ටත් මේ ගැටලු තියෙන නිසා ඔබ හොඳට අවධානය කරගන්න මේක මෙහෙම එකක් ආවොත් ඔබ කොහොමද මේකට නිවැරදිව උත්තර දෙන්නේ කියලා. මේක මේ O level ප්‍රශ්න පත්‍ර විතරක් නෙමෙයි. සමහරට ඔබගේ A level වල general english ප්‍රශ්න පත්‍රෙත් ඔබට මේක පරීක්ෂණයට භාජනය කරනවා. කවදාවත් අදින් පස්සේ මේක වරද්දන්න එපා. අපි බලමු එහෙනම් ඊළඟ එක මම ඔබට කිව්වනේ ඩිටර්මිනර්ස් කියන එක নানা ප්‍රකාර নানা වර්ග තියෙනවා කියලා. ඒ নানা වර්ග භාවිතා කරන්නත් පුළුවන් count nouns non count nouns එක කියලා. අපි එහෙනම් බලමු ඔබගේ දැනුම මෙන්න මෙහෙම එකකට යොමු කරලා. චිත්තාන් shall we do this? Now these determiners will be used mostly with uncountables. None, some, any, every, all, most, no, none, much, many, a few, a little. You may have heard of all these words, but the point is you are not quite sure how to use them. Now let us go through this exercise. There isn't. Isn't means there is no, right? There isn't water in the bottle. Now the meaning you can take it into your head. We want to tell you that there is no water in the bottle. So there is another way of saying it. There isn't any water in the bottle, not even a little, right? There isn't any water in the bottle, which means there is no water. I have sisters, but I have 3 brothers. Now look at the word but. Now the next sentence says, but I have 3 brothers. That means the person is trying to say that she has no sisters, isn't it? I have no sisters, but I have 3 brothers. Now this sentence is useful to you when you write about yourself. Sometimes we see sentences like this in your compositions. I have no sisters, but I have 3 brothers. I have storybooks in my bag. Do you want one? Now there are several words that you can use, not only some. I have some storybooks. What about a few? You can even say I have a few. You can even say many. Many. You can even say many because it's countable. You see, I have many storybooks. I have few storybooks. I have some storybooks in my bag. But you can't say I have much storybooks because much is used with uncountables. I have some storybooks in my bag. Do you want one? Number 4. Of the children have come. The class is empty. Of the children have come. The class is empty. Now what can you put there? If the class is empty, that means... Yeah. None of the children have come. No one has come. None of the children means not a single child. None of the children have come. The class is empty. So you see the word none indicates not a single. I do not have frocks. So I mostly wear trousers. Now it says that you don't have many frocks, isn't it? I do not have many frocks. So I mostly wear trousers.
can I have salt please? Now when you're at the table or when you're cooking, you can ask someone, can I have a little salt? Or even you can say, can I have some salt please? So you see, salt is an uncountable noun. So there are determiners which can be used, and salt is a thing that you don't use in a large quantity. You see, it's a very small quantity. So you can say, can I have a little salt? You could also say, can I have some Some salt, please? Yes, can I have some salt? But you can't say, can I have few salt, right? So you have to remember these countables and uncountable problem. Only students attended the seminar. Only a few students, out of all the students, a few, only a few students attended the seminar. Child should wear the school uniform to school. Can you say some or any other word there? No. Every child should wear the school uniform to school. That's a must. My friends did well at the examination. My friends did well at the examinations. What can you use there? All my friends. All my friends did well at the examination. Savi spent of his money on clothes and he saved nothing for his future use. Savi spent most of his money on clothes. So you can see, when you are using a determiner, you have to keep in mind the noun that follows the determiner to see whether it's a countable or an uncountable. And that's the way you choose the correct determiner. හොඳට මතක තියාගන්න මෙන්න මේ පළවෙනි ප්‍රශ්නේ වාක්‍ය there isn't any water in the bottle කියලා කිව්වහම any water කියන්නේ කිසිසේත් නැහැ කියන එක අඟවන any කියන පදයක්. මොකද any කියලා වචනේ දානවා නම් uncountable noun එකක් ඉදිරියට එය හැම වෙලේම නැත යන අර්ථයක් ගැබ් වෙන්න ඕනේ. There isn't any water in the bottle. There isn't any water in the bottle. මෙතන isn't එකෙන් නැහැ කියලා ඇඟෙන නිසා තමයි අපි මෙතෙන්ට any දැම්මේ. දැන් අපිට වතුර තියෙනවා නම් බෝතලයක අපිට කියන්න බෑ මේක there is any water in the bottle කියලා. ඒක හොඳට මතක තියාගන්න. මෙතනට මේ isn't නැතුව is තිබුණා නම් there is some water in the bottle කියලා දාන්න පුළුවන්. නමුත් මෙයා this isn't කියලා තිබුණ නිසා විශේෂයෙන් මෙන්න මේ යෙදුම මේ සම්බන්ධය මතක තියාගන්න. any කියන වචනය දානවා නම් ගණන් කළ නොහැකි නාමපදයක් ඉදිරියට මෙන්න මෙහෙම isn't නැත යන අර්ථයෙන් විතරයි ඒක භාවිතා වෙන්නේ. ඊට පස්සේ මේක I have no sisters but 3 brothers. දැන් මේකේ තෝරගන්න ඕන වචනේ ඉබේම ඔබ හැමෝටම ඉංගියක් එනවා. I have no brothers කිව්වහම I have 3 brothers කියනවා but කියන වචනේ කියනවා. නමුත් මට සහෝදරයෝ 3 දෙනෙක් ඉන්නවා. එහෙනම් අනිවාර්යෙන් ඔබ දැනගත යුතුයි මෙතන නැත යන එක තමයි කියන්නේ. එතකොට I have no sisters. මේ අනිත් කිසි දෙයක මම හිතන ඔබට ගැටලුවක් නැහැ. මේ බලන්න හතරවෙනි එක blank of the children have come, the class is empty. දැන් මේකට ඔබ හිතුවා නම් some of the children have come කියලා. එහෙම අර ඉතුරු කොටස නොතිබුණා නම් මෙහෙම දාන්න පුළුවන්. ඉතින් හොඳට මතක තියාගන්න වාක්‍යයක ඉස්තැන පුරවන්න මුළු වාක්‍යෙම කියවලා වාක්‍යෙම සම්පූර්ණ අර්ථය ඔලුවට ගන්න. class is empty කියපු නිසාම තමයි මෙතෙන්ට කවුරුත් ඇවිල්ලා නැහැ කියන්නේ. none කියන්නේ මේ no one කියන එක. none කිසිම කෙනෙක් නැහැ. මම හිතන්නේ ඒ කැරෙන වෙන කිසි ගැටලුවක් නැහැ මෙතන. ඉතින් හොඳට මතක තියාගන්න මේ general determiners කියන ඒවා ගණන් කළ හැකි හෝ නොහැකි නාමපද ඉදිරියට යොදනකොට පොඩි පාඩමක් නම් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඒක චුට්ටක් පාඩමක් කරලා දැනගන්න පොඩ්ඩක් අභ්‍යාසයක් කරලා පාඩම් කරලා අපි ඉස්සෙල්ලා දුන්න ලැයිස්තුව. දැන් අපි බලමු ඊට පස්සේ එනවා මෙන්න මෙහෙම කොටසකුත් එනවා මේ අපිට හිස්තැන් පුරවන්න වාක්‍ය දීලා මෙන්න මෙහෙම කොටසක් එනවා. මෙන්න මේක පාඩමක් සම්පූර්ණ පාඩමක් මේක. මේ බලන්න මේකේ තියෙනවා someone, somebody, somewhere, something. මේ some කියන එක දාලා someone, somebody, somewhere, something. some එකෙන් පටන් ගන්නවා one, body, where, thing කියලා. දැන් මේ somebody, someone කියන්නේ මේ පුද්ගලයන්ට භාවිතා කරන එක. කවුරුන් හෝ කියන එක මේ දෙක වචන දෙකෙන්ම කියන්න පුළුවන්. somewhere කිව්වොත් කොහේ හරි ස්ථානයක්. යම් කිසි ස්ථානයක. something කිව්වොත් යම් කිසි දෙයක්. දැන් හොඳට බලන්න thing කියන්නේ දෙයක්, ද්‍රව්‍යමය දෙයක්.
එතකොට something. දැන් මේ එන්න මේ ටිකත් පොඩි ගැටලුවක් කරලා ඔබට ප්‍රශ්න ඒ ගැටලුව විසඳන්න හිස්තැන් වල දාන්න දෙන්න පුළුවන්. දැන් මේ ඔක්කොම කවුරු හරි ඉන්නවා positive ධනාර්ථයෙන් ඉන්න කෙනෙක්. ඊට පස්සේ බලන්න මේ දෙවෙනි කොටස everyone, everybody, everywhere, everything. දැන් one body කියලා කියනකොට පුද්ගලයන් පිළිබඳ කියන්නේ. ඒ කියන්නේ persons කියලා දාලා තියෙනවා. everyone කිව්වොත් හැමදෙනාම, everybody කිව්වොත් හැමදෙනාම, හැම පුද්ගලයාම. everyone හැමදෙනාම, everybody හැම පුද්ගලයාම. ඉතින් කෙටියෙන් ගත්තොත් හැමෝම කියන එක තමයි. everywhere කියන්නේ සෑම තැනම, everything කියන්නේ සෑම දෙයක්ම. ඒතර බලන්න මේ එහා පැත්තේ තියෙනවා anyone, anybody, anywhere, anything. anyone කියන්නේ ඕනෑම කෙනෙක්. දැන් මේකේ හුඟ වෙලාවට භාවිතා කරනකොට වාක්‍යයෙන් නැත යන අර්ථයක් ගෙන දෙනවා. I did not see anyone in the class. I saw anyone කියන්නේ නැහැ. ඉතින් අන්න ඒක තමයි මේ නෙගටිව් කියලා දාලා තියෙන්නේ. යම් කිසි තැනක හිස් තැනක් පුරවන්න තියෙනවා නම් ඒ වාක්‍යයේ ලියලා තියෙන අර්ථය අනුව මෙන්න මේ වචන 12න් හිස් තැනක් පුරවන්න තිබුණොත් අර ඉස්සෙල්ලා කියපු ඩිටර්මිනර්ස් ගණේම වගේ මේවත් ඔබ හොඳට දැනගන්න ඕනේ. anywhere කිව්වොත් කොහේ හරි. anything කිව්වොත් මොකක් හෝ දෙයක්. නමුත් මේවා ඔක්කොම භාවිතා වෙන්නේ වාක්‍ය නැත යන ඍණාත්මකයෙන් තියෙනවා. I can't find it anywhere. මගේ පොතක් නැති වෙලා තියෙනවා. I looked for it everywhere. මං හැමතැනම හෙව්වා. I cannot find it anywhere. අන්න එහෙමයි මේවා භාවිතා කරන්නේ. ඒකයි මේකට මේ කොටසට නෙගටිව් කියලා තිබුණේ. ඊට පස්සේ එනවා no one, nobody, nowhere, nothing. No one, nobody කියන්නේ කිසිම කෙනෙක් නෙමෙයි. පුද්ගලයෝ හැටියට කිසිම කෙනෙක් නෑ. No one is in class. බලන්න no one කිව්වොත් no one is in class කිව්වොත් මේ සමහර වෙලාවට හිතනවා is in class කියන්නේ පන්තියේ ඉන්නවා කියලා. නමුත් ඉන්නව නෙමෙයි. මේ no one ඉදිරියට දැම්මොත් කිසිම කෙනෙක් පන්තියේ නෑ කියන එක තමයි අර no one is කියන එකෙන් ඇඟෙන්නේ. nobody is in class කියලා කිව්වොත් ඒත් ඒකමයි ඇඟෙන්නේ. ඉතින් මේ දෙකට මේ කොටස් දෙකට නැත යන අර්ථයකින් වාක්‍ය හැදෙනවා. මේ පළවෙනි කොටස් ටිකට ධනාර්ථයකින් වාක්‍ය හැදෙනවා. මේකත් ඔබ ඉගෙන ගත යුතුමයි. මොකද මේකෙනුත් ඔබට සමහර වෙලාවට දැනුම මනින්න ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. අපි බලමු එහෙනම් මෙන්න මේක මෙවැනි ප්‍රශ්නයක් ආවොත් අර ඒක ඒ දැන් ඉදිරි මිට ප්‍රථම මේ පාඩමේ කිව්වා වගේ ඒ ටික මතක තිබුණොත් මේක සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්. යම් කිසි එකකින් ඔබ මේක පටලැවිලි කරගත්තොත් ඒක වචනේන්නේ මොනවටද බහු වචනේන්නේ මොනවටද නැත යන්නේතේ අර්ථයන්නේ මොනවටද කියලා එහෙම දැනගත්තොත් විතරයි මේක හරියට කරන්න පුළුවන්. Chitrani, shall we do this exercise? Now let us see whether you're confident about these words. Fill each blank with the correct word from the pair given. I'm thirsty. Can I have anything to drink or something to drink? You can't say anything to drink. Yeah. If you say anything, nothing. There's Yes, nothing. nothing. Yes. So can I have something to drink? It's dark. Can't see. Now see, the word can't belongs to the negative. Can't see anyone, someone. If it is in the negative form, the verb, then you can't say someone. Can't see anyone. The word any goes with the negative form, isn't it? Yes. Anyone in the garden. Is there anybody, somebody in the washroom? Is there anybody in the washroom? I can't remember. I kept my bag nowhere, somewhere. I kept my bag somewhere. I can't remember now. I was all alone for 2 days. Someone, no one stayed with me. So what will you put there? No one. No one. I was all alone for 2 days. No one stayed with me. Savi bought he needed for the trip. Nothing, everything. Savi bought everything he needed for the trip. So I think it's very easy. You see, the very words give you the meaning. Of course, at the examination you will not be given 2 words like this to choose. You will have to think and exactly put the correct word. දැන් ඔබට මෙන්න මේ මීට ප්‍රථම කරපු මෙන්න මේක හොඳට පාඩම් කරගත්තා නම් කිසි දවසක අර එකක් වරදින්නේ. Someone, somebody, somewhere, something. Anyone, anybody, anywhere, anything. Everyone, everybody, everywhere, everything. No one, nobody, nowhere, nothing. මේ පුද්ගලයන් ගැන කියන්නයි, ස්ථාන ගැන කියන්නයි, ද්‍රව්‍ය ගැන කියන්නයි,
භාවිතා කරන වචන. ඉතින් මේකේ ඔබ හොඳටම දන්නවා I'm thirsty, can I have something to drink? It's dark, I can't see anyone in the garden. I can't see someone කියන්නේ නැහැනේ. I can't see මේ can't තියෙන නිසා මෙතන anyone වුණා. මේ ඔක්කොම අර මම මීට ප්‍රථමයෙන් කියපු නැත යන අර්ථය ධනාර්ථය ඍණාර්ථයත් එක්ක සම්බන්ධ වෙච්ච අභ්‍යාසයක්. Is there anybody in the washroom? washroom එකට ගිහිල්ලා අපි කවුරු හරි ඉන්නවනම් හරි නැත්නම් හරි අපි යන්න ඉස්සෙල්ලා අහනවනේ කවුරුන් හෝ ඉන්නවද කියලා. ඒක තමයි මේ අහන්නේ. I kept my bag somewhere. I can't remember. ඉතින් මට කොහෙද තිබ්බා මට මතක නැහැ. ඉතින් මේක සාමාන්‍ය වාක්‍ය කියනකොට අර සිංහලෙන් හෝ තමාගේ මව් භාෂාව දෙමළෙන් හෝ තමාට යම් කිසියක් වැටහෙනවා නම් ඉබේම ඒ වචනේත් එකම තමාගේ මව් භාෂාවෙන් හෝ එනවා නම් ඒක මෙතනින් තෝරලා ලියන්න පුළුවන්. දැන් මම හිතනවා මේක පැහැදිලි කියලා. අපි එහෙනම් ඊට පස්සේ යමු. දැන් ඔය උගන්වපු වචන ගොඩක් මම ඉගෙනුවා. ඉංග්‍රීසි භාෂාවේ වචන කාණ්ඩීකරණයක් ඉගෙනුවා මුලදීම පළවෙනි පාඩමේ. ඒක ඉගෙනුවේ මෙන්න මේවා එක එක අවස්ථාවල් වලදී එක එක වෙලාවට වාක්‍යවල වල භාවිතා වන නිසා. දැන් ඔබට නාමපද ක්‍රියාපද නාම විශේෂණ ක්‍රියා විශේෂණ කියන වැදගත්ම හතරට පස්සේ ඉගෙනුවා ඩිටර්මිනර්ස්. දැන් ඩිටර්මිනර්ස් වගේම ඊටාම වැදගත් කොටසක් එනවා ප්‍රෙපොසිෂන්ස් කියලා. මේ ප්‍රෙපොසිෂන්ස් කියන්නේ මේ යම්කිසි වාක්‍යයක යම්කිසි වචන ස්ථානගත කරන්න ඒ ස්ථානයත් හා සම්බන්ධ ක්‍රියාවලිය හා සම්බන්ධ ස්ථානයක් අපි යොදන්නේ කොහොමද කියලා. දැන් බලමු මේ කාණ්ඩ ටික චිත්‍රානි ශෛලියේ. Yes, there are different kinds of prepositions. Now generally prepositions show you the exact position of something. Generally it's placed before a noun. Prepositions of place, when you want to indicate the place, exact position, you may use these words behind, under, on, in front of, beside, between, in, at, etc. Now if you want to indicate the time, prepositions of time, so these are the words that you can use: after, from, before, since, until, at, on, by, for. Now the next category is prepositions of direction and motion. When things are moving, right? How do they move? Round, about, across, towards, along, over, through, above. Now the next category is prepositions of manner. Manner means how things are done. So prepositions of manner carry by, with, etc. How something is done. So you see, when you see prepositions, you have to know these four categories. You can't just use a preposition as you wish. First you analyze and see whether that sentence, whether that noun indicates a place, whether the sentence expects a time or a direction or a motion, and also the manner of something that is done. So according to this, you will select your preposition. Of course, there are certain prepositions which can be used for more than one category, Yes. isn't it? So there are certain prepositions like on and at. Yes, used for time Yes. and place. So this as has well. to be learned through practice. Yes. When you read books, you will be very confident about the use of prepositions. Yes. මේ ප්‍රෙපොසිෂන්ස් කියන්නේ අපි සිංහල භාෂාවේ වගේ නම් භාවිතා කරන නිපාත පද. ස්ථානයක් අංගවන්නට අපි කියනවා. සිංහලයෙන් නම් අකුරකිනුත් තනි අකුරකිනුත් මේක සඳහන් වෙනවා. ඉතින් අපි හොඳට මතක තියාගන්න ඕනේ මේ ස්ථානය අනුව මේකට මේ වචනෙට මේ ප්‍රධාන වාක්‍යයට යම්කිසි කොටසක් සවි කරනකොට ඒ ස්ථානය අනුව කොහොමද මේක සම්බන්ධ කරන්නේ කියලා. දැන් අපි මම ඔබට පොඩි රූප සටහනක් දෙනවා. දැන් මේ ටිකෙන් ප්‍රධාන වශයෙන් ඔබට විභාගයේ මෙම අභ්‍යාසයක් එන්න පුළුවන්. විභාගයේදී නම් ඔබට හිතලා ප්‍රෙපොසිෂන්ස් නිපාත පද දාන්න දෙන්නේ නැහැ. හුඟ වෙලාවට ඔය පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තමයි මේක එන්නේ. ඉතින් ඔබට අපි මේ දෙනවා. යම්කිසි නිපාත පද ගොඩක් දීලා ඒකෙන් සුදුසුම දෙක සුදුසුම එක තෝරලා සුදුසු හිස්තැනට දාන්න කියලා. දැන් මේකෙන් මේ ප්‍රධාන වශයෙන් භාවිතා වන දෙයක් තියෙනවා. ඔබට මේ පළවෙනි එකේ තියෙනවා to කියලා. to කියලා කිව්වොත් හැම වෙලෙම වෙතට යන දෙයක්.
එතකොට හොඳට මතක තියාගන්න ඕනේ යම් මේ වෙතට ගමන් කරනවා. from කියලා කිව්වොත් යම් කිසි දෙයකින් ඉවතට. මෙතෙන් යම් කිසි තැනකින් තව තැනකට යනවා. දැන් from Colombo to Jaffna කියලත් ඒ දෙක සම්බන්ධ කරන්න පුළුවන් කොළඹ සිට යාපනයට යනවා. ඉතින් ඒක ස්ථානයක්. ඊට පස්සේ මේ තුන්වෙනි එකේ ඉන්නවා into. හොඳට මතක තියාගන්න මේ in එකේ into එකේ පොඩි වෙනසක් තියෙනවා. in කියන්නේ සාමාන්‍යයෙන් මේ චලනය වෙන්නේ නැති යම්කිසි වස්තුවක් යම්කිසි ස්ථානයක නිශ්චලව තියෙනවා. නමුත් මේ into එක ආවොත් යම්කිසි චලනයක් සම්බන්ධ වෙනවා මේකට. යම්කිසි කෙනෙකුගේ ගමන් කිරීමක්. The teacher is walking into the class. The teacher is walking into the class. I am going into the house. ඇතුළකට යම්කිසි ආවරණිත ප්‍රදේශයක් ඇතුළට ඇතුල්වීමක් ගමන් කිරීමක් සිදු වෙනකොට. out of කියන්නේ ඒ වගේම ඉවතට. එතකොට පස්වෙනි එක තියෙනවා on. on කියන්නේ යම්කිසි දෙයක් මත. up කියන්නේ උඩට යම්කිසි පහත් බිමක සිට උඩ ප්‍රදේශයකට ගමනක් චලනයක් වෙනකොට ඒක up කියලා කියනවා. දැන් චලනය වෙන නිපාත පද ගණයට මේකත් අයිති. down කියන්නේත් ඒ වගේ උස් ස්ථානයක ඉඳලා යම්කිසි පහත් ස්ථානයකට යම්කිසි චලනයක් තියෙනවා නම් වාක්‍යයේ එහෙම චලනයක් ඒ ආකාරයට සම්බන්ධ කරන්න ඕන නම් අපි down කියලා ලියනවා. ඊට පස්සේ off. මේ off කියන්නේ ඉවතට. යම්කිසි දෙයකින් ඉවත් වෙලා යනවා නම් ඉවතට යනකොට off කියනවා. දැන් ප්‍රධාන පාරකින් ඉවත් වෙලා අතුරු පාරකට හැරෙනකොට අපි කියනවා turn off කියලා. ඒ වගේ going off the road. ඊට පස්සේ over තියෙනවා. 9 වෙනි එක over. over කියන්නේ කිසිම ස්පර්ශයක් නැතුව යම්කිසි දෙයක් මතින් ගමන් කරනවා. උඩින්. ඒකේ ස්පර්ශයක් නැහැ. මේකත් චලනය වෙන අවස්ථාවකදී කියන්න පුළුවන් එකක්. The bird is flying over the tree. ඊට පස්සේ මේ under. under කියන්නේ යට. දැන් සමහරක් වෙලාවට මේක චලනය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් චලනය නොවි ස්ථිරව තියෙන යම්කිසි දෙයක් තියෙනවා කියලා පෙන්වන්නත් යම්කිසි දෙයකට යටින් under කියන්න පුළුවන්. through කියන්නේ අතරින්. හුඟක් වෙලාවට ඒක චලනය වෙනවා වෙන්න පුළුවන්. ගමන් කරන විදියක් අඟවනවා පුළුවන්. යටින් අතරින් යම්කිසි දෙයක් අතරින් ගමන් කරනවා. round කියන්නේ යම්කිසි ප්‍රදේශයක රවුමක ආකාරයට ඒකත් චලනය වෙන එකක්. along කියන එක යම්කිසි පාරක් දිගේ යනවා නම් I'm walking along the road. along කියන්නේ යම්කිසි දිගක් හරහා දිගකට චලනය වෙනකොට මේ across කියන්නේ යම්කිසි දෙයක් හරහා චලනය වෙනකොට. දැන් මේ ටික තමයි ප්‍රධාන වශයෙන් හුඟක් වෙලාවට ඔබ දැනගත යුතු නිපාත පද. මේ වාක්‍යයක් සමහරවිට ඔබගේ ප්‍රශ්න පත්‍රයේ යම්කිසි කෙනෙකුගේ ගමන් මාර්ගයක් දීලා ඒ ගමන් මාර්ගයේ යම්කිසි ලක්ෂ්‍ය ලකුණු කරලා ඒ ලක්ෂ්‍යයේදී මේ මොහුගේ ගමන කොයි ආකාරයකින් එතන තියෙන වස්තුවකට හෝ යම්කිසි දෙයකට සම්බන්ධ වෙනවද කියලා කියන්න මේ නිපාත පද භාවිතා කරන්න දෙනවා. ඉතින් ඔබට අමාරුවක් වෙන්නේ නැහැ. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මේ නිපාත සියල්ල ඔබට දෙනවා ලැයිස්තුවක් හැටියට. නමුත් නොදුන්න අවස්ථාවක උනත් ඔබගේ මතකයේ තියෙනවා නම් මේක නිවැරදිව ලියන්න පුළුවන්. මෙන්න මේ ටික මතක තියාගත්තා. අපි දැන් බලමු මේ preposition කියන නිපාත පද මොන වගේ දේවල් වල සම්බන්ධතාවයක් ඇති කරන්නද වාක්‍යයක යොදන්නේ කියලා. Chitani, shall we just go through it? A preposition is a word used before a noun, a noun phrase or a pronoun connecting it to another word. It expresses relationship between two word classes, noun and noun. Example, the teacher is in the class. Noun and pronoun. My book is with him. Adjective and noun. Ravi is good in English. Adverb and noun. Luckily for the driver, the police wasn't anywhere near. Verb and noun. I trembled with fear. So you can see how they are being connected. Oh, then may She is walking. There's another one. yes. Yeah. She is walking along the road. දැන් මේ බලන්න මේ නිපාත පද සම්බන්ධ වෙන්න පුළුවන් වාක්‍යයේ නොඑක් ස්ථානවලට. නාම පදයක් තව නාම පදයකට සම්බන්ධ වෙන්න ස්ථානගත කරන්න පුළුවන්. The teacher is in the class. ගුරුතුමිය පන්තියේ ඇතුලේ ඉන්නවා කියලා. පන්තිය තුල. එතකොට in. Noun and pronoun. නාම පදයකුයි සර්වනාම පදයකුයි එකට සම්බන්ධ කරලා යම්කිසි ස්ථානගත කිරීලක් කියනවා. The book is with him. එතකොට භාවිතා කරන්නේ with කියන වචනේ. පොත තියෙන්නේ ඔහු සමග තමයි මගේ පොත තියෙන්නේ. My book is with him.
ඊට පස්සේ adjective and noun නාම විශේෂණ පදයකුයි නාම පදයකුයි සම්බන්ධ කරනකොට මෙන්න තියෙනවා. Ravi is good නාම විශේෂණයක්. In English නාම පදයක්. දැන් බලන්න good ඉංග්‍රීසියට හොඳයි කියන්නේ. එතකොට හැම වෙලේම මේ කියන වචනේ අපි අර ඇතුළත කියන එකක් හැටියට භාවිතා කරන්නත් බෑ. අදහස යම් කිසි අවස්ථාවල පොඩ්ඩක් එහා මෙහා වෙනවා. නමුත් මේ යෙදිල්ල අපි යොදනවා. Ravi is good in English. Adverb and noun ක්‍රියා විශේෂණයකුයි නාම පදයකුයි. Luckily for the driver ඩ්‍රයිවර්ගේ වාසනාවකට වගේ. දැන් මේ for කියන එක සඳහා ඇත්ත තේරුම නමුත් බලන්න මේ යෙදලා තියෙන වෙලාවේ ඒකේ වෙනමම අදහසක් එන්නේ. Luckily for the driver the police wasn't anywhere near. ඒ කියන්නේ මේ රියදුරු මහත්තයා පොඩි වැරැද්දක් කරන්නේ නැති වාසනාවට වගේ පොලිස් නිලධාරියෙක් ළඟ හිටියේ නෑ කියලා කියනකොට මේ විදිහට යොදන්න පුළුවන්. දැන් මේ verb and noun කියන e කොටසේ තියෙනවා හුඟක් වෙලාවට අපි භාවිතා කරනවා මෙන්න මේක. I trembled with fear. මං බියෙන් වෙවුලුවා. She is walking along the road. බලන්න හුඟක් වෙලාවට අපි මෙහෙම සම්බන්ධ කරනවා. වාක්‍යයේ මුල් කොටස she is walking කියනවා. දැන් කොහෙද මම ඇවිදින්නේ කියන එක පෙන්වන්න මේ පාරේ ඇවිදින්නේ. She is walking the road කිව්වොත් යම් කිසි අදහසක් ඔබට වැටහෙනවා. නමුත් ඒක ව්‍යාකරණානුකූල හරි වාක්‍යයක් නෙමෙයි. ඉතින් මේ ව්‍යාකරණානුකූල හරි වාක්‍යයක් කරන්න නම් මෙයාගේ ඇවිදීමයි ඒ පාරයි හරියට ස්ථානගත කරන්න ඕනේ. ඒතර ස්ථානගත කරන්න හොඳ වචනය තමයි පාරක් දිගේනේ ඇවිදින්නේ. ඒක නිසා along. The aeroplane is flying over the mountain. දැන් මේ aeroplane එක flying අහස් යාත්‍රාව පියාසර කරනවා. Mountains අපි මේක කිව්වොත් the aeroplane is flying mountains කියලා අපිට සාමාන්‍ය සැකවින් හිතා ගන්න පුළුවන් මේ කඳු උඩින් වෙන්න නැති යන්නේ කියලා. නමුත් මේක ලියන්න බෑ එහෙම. ඉතින් අපි ලියන්න උඩින් ස්පර්ශ වෙලා යන්නේ නැහැනේ. ස්පර්ශයක් නොවි උඩින් ගමන් කරනකොට ඕව කියලා භාවිතා කරනවා. ඉතින් මෙන්න මේ ටික හොඳට ඉගෙනගෙන නිපාත පද ටිකත් ප්‍රෙපොසිෂන්ස් ටිකත් හොඳට ඉගෙන ගත්තොත් ඔබට හුඟක් බොහෝ වෙලාවට ඒ ප්‍රෙපොසිෂන්ස් පිළිබඳව දෙන හුඟ වෙලාවට පළවෙනි ප්‍රශ්නය આવොතින් ලකුණු 5ක් ගන්න පුළුවන්. ඉතින් ලකුණු 5ම කිසිම ප්‍රශ්නයක් නැතුව වෙලා නාස්ති කරන්නේ නැතුව ගන්න පුළුවන්. පොඩි දෙයයි කරන්න පුළුවන් මේ ප්‍රෙපොසිෂන්ස් වල යෙදීම කොයි ආකාරයට එනවද කියලා භාවිතා කරන්න පමණයි ඔබට තියෙන්නේ. අපි බලමු එහෙනම් තවත් එක්සර්සයිස් එකක් මෙහෙම කරන්න. Yes, fill in the blanks with the suitable prepositions. Now here you are being given 3 answers, right? So it's easy for you to choose. He ran the corner, the road to the other side, the street. Now the 3 prepositions that are given are across, down, round. Now think carefully. Now with the word the corner, what is the preposition you can use? Can you say across the corner? No, you can't. Then down the corner? That also sounds absurd. Then how would you say this? He ran round the corner. Then again the sentence continues. Round the corner, the road. When it comes to a road, it can be along the road or across the road. So there is a probable word there, across. Or you can even use Round, down the because road. the other one is street, yes. Yes. You can use down the road to the other side, across the street. Across the street. When you cross the street, you can say across the street. He ran round the corner, down the road, to the other side, across the street. Now, children, you might think now, at the beginning we mentioned that the word along can be used with the road and the beach and things like that. Yes. But in the context given, Yes. you have to select the best, across, down and round. The most probable answers should be chosen. Yes, so now because the fact that the other side is there, you have to know to go to another side, you have to cross the road. Yes. See, this is a trick to check your knowledge. Then මෙතන he ran the corner across the road කියලා ඔබට කියන්න පුළුවන් මේ වචන ටික across දැක්ක නිසා. මොකද ඔබ දන්නේ along විතරයි අපි මෙච්චර කල් කිව්වේ. කො මේකේ along නෑනේ. එහෙනම් පාර හරහා. දැන් එතෙන්ට දැම්මොත් across the road කියලා ඊළඟ එක තියෙනවා to the other side. other side කියන්නේ පාරෙන් එහා පැත්තට යන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න මෙන්න මේ දෙකේ ගැටලුව මේ විදිහට निराකරණය වෙන්න ඕනේ. He ran round the road, round the corner, down the road to the other side, across the. Yeah, because there is no other alternative but to use across. Yes, these are the 3 before words the that you have to street. use. Yes. So when you take the word across, you are left with only down. So you can say down the road, Yes. along the road, down the road. They are correct. We sat
the front of the cinema, but not right the front row. At in. We sat at the front of the cinema, but not right in the front row. See how we use the two prepositions? We sat at the front, at the back, at the front of the cinema, but not right in the front row. It's not exactly the first row. Yes. Jill sat in the front next to the taxi driver, and I sat behind her. While I was riding the mountain, I fell my bike. While I was riding down the mountain, I fell off my bike. So you see, just because the words are given, don't think that it's very easy. You have to think and select the correct preposition. Yes. Now let's do the rest of it. Someone pushed me the lake while I was standing the bank. So someone pushed me into the lake. Lake එක ඇතුළට දැම්මා while I was standing on the bank. Now this is very simple, children. It's very easy. We all need a boat to get the river which runs the town. දැන් බෝට්ටුවක් ඕනෙලු එහා පැත්තට යන්න. So we all need a boat to get across the river which runs through the town. Town එක හරහා යන ගඟේ හරහා යන්න අපිට බෝට්ටුවක් ඕනේ. I thought someone was standing me, but I didn't dare to turn. I thought someone was standing. Mama, I did not dare to turn කියන්නේ හැරෙන්න මං හැරුණේ නැහැ. එහෙනම් මේ කවුද ඉන්න ඕනේ කොහෙන්ද? I thought someone was standing behind me, but I didn't dare to turn round. පිටිපස්ස හැල්ල රවුමට බැලුවේ නැහැ. I was walking ඔන්න එනවා එකක්. මේකේ past තියෙනවා along තියෙනවා. I was walking along the street පාර දිගේ. And a friend of mine walked right past me and never said hello. මාව පහු කරගෙන ගියා නමුත් මට hello කිව්වේ නැහැ. ඉතින් මං හිතන්නේ ඔබට පැහැදිලි කියලා හිතනවා නිපාත පද හරියට භාවිතා කරන්න හැටි. දැන් I think this is all we have time for today. With more exercises. We will come back to you children with more exercises, and we shall meet you next week again, and have a good day children.